වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සඳහන අමාවැස්ස සැදැහැවත් දායකත්වය ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචි පුෂ්පාද සිල්වා මැතිනිය සහ මයිකල් ද සිල්වා මැතිතුමා ධර්ම දානමය පින්කමේ ප්‍රධාන අරමුණ මීට 3 මාසකට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පදිංචිව සිට පරලොව සැපත් හේමා දිසානායක සොයුරියට පින් පැමිණවීම. එතුමිය බ්‍රිස්බේන් නුවර ගුඩ්නා පන්සලේ බොහෝ පුණ්‍ය කටයුතු වලට සම්බන්ධව වෙහෙර විහාර සාදවා සසුනට පූජා කළ දැහැමි උදාර මාතාවකි. දෙපාර්ශවයේම පරලොව සැපත් මයිකල් ද සිල්වා මැතිතුමාගේ දෙමව්පියන් වන මැටිල්ඩා ද සිල්වා මෑණියන්, ඩොමිනික් ද සිල්වා පියාණන්ද, පුෂ්පාද සිල්වා මැතිනියගේ දෙමව්පියන් වන කුසුමාවති වික්‍රමරත්න මෑණියන්, සුබසේන වික්‍රමරත්න පියාණන් සහ පරලොව සැපත් වැඩිමහල් සොහොයුරිය ස්වර්ණා ගුණතිලක මහත්මිය සහ ක්ලෝඩ් ගුණතිලක මහතාට මේ ධර්ම දානමය පින්කම අනුමෝදන් වේවා. එසේම සුජීවත්ව සිටින ඔස්ට්‍රේලියාවේ පදිංචි ලලිත් දිසානායක සහ මහින්ද වික්‍රමරත්න සොහොයුරන් ඇතුළු පවුලේ සැමටත් දොස්තර කාංචනාද අල්විස් මහත්මිය සහ දොස්තර වරුණද අල්විස් මහතාටත් විශේෂයෙන්ම අසංග දිසානායක, මහිමද අල්විස් සහ රුවින්ද අල්විස් යන පුතණුවරුන්ගේ අධ්‍යාපන කටයුතු මේ පින්කම් බලයෙන් සාර්ථක වේවා. අපල කරදර බාධක දුරු වේවා. අවසාන වශයෙන් නම් සඳහන් කළ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය කතමේ සං චත්තාරෝ සතිපට්ඨානාති. සදහැවත් පින්වතුනි, අද ඔබ මේ සම්බන්ධ වෙන්නේ නේකාකාර YouTube නාලිකාව තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බණපදයක් ශ්‍රවණය කරන්නට. අද ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචි පුෂ්පාද සිල්වා මැතිනිය සහ මයිකල් ද සිල්වා මැතිතුමා. එවාගේම ධර්ම දානමේ පින්කමේ ප්‍රධාන අරමුණ හැටියට ඉදිරිපත් කරන්න මීට මාස 3කට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පදිංචිව සිට පරලොව සැපත් හේමා දිසානායක සොහොයුරියට පින් අනුමෝදන් කිරීම මූලික කරගෙන තමයි දේශනේ සංවිධානය වෙන්නේ.
ඒ වගේම මෙතුමිය බ්‍රිස්බේන් නුවර ගූඩ්නා පන්සලේ බොහෝ පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වෙමින් වෙහෙර විහාර සාදවා සම්බුද්ධ ශාසනයට පූජා කර දැහැමි උදාර මාතාවක්. ඒ වගේම දෙපාර්ශ්වයේම පරලෝ සැපත් මයිකල් ද සිල්වා මැතිතුමාගේ දෙමව්පියන් වන ඒ මැටිල්ඩා ද සිල්වා මැතිණියන්, ඒ වගේම ඩොමිනික් ද සිල්වා පියාණන් ඇතුළු මිය පරලොව යන්නට යෙදුණු සියලුම වර්ග પરම්පරාගත ඥාතිවරුන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා එවාගේම පුෂ්පාද සිල්වා මැතිණියගේ දෙමව්පියන් වන කුසුමාවතී වික්‍රමරත්න මෑණියන්, එවාගේම සුබසේන වික්‍රමරත්න පියාණන් සහ පරලොව සැපත් වැඩිමහල් සොහොයුරිය සර්ණා ගුණතිලක මහත්මිය සහ ක්ලෝඩ් ගුණතිලක මහතාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස දේශනයේ බැතිබර දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදෙනවා. එසේම සුජීවත්ව සිටින ඕස්ට්‍රේලියාවේ පදිංචි ලලිත් දිසානායක සහ මහින්ද වික්‍රමරත්න සොහොයුරන් ඇතුළු පවුලේ සැමට සෙත්පතා, එවාගේම දොස්තර කාංචන දල්විස් මහත්මිය සහ දොස්තර වරුණ දල්විස් මහතාට තුනුරුවන්ගේ ආශිර්වාදය, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය, දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමිනුත් විශේෂයෙන් මසංග දිසානායක මහිමද අල්විස් සහ රුවින්ද අල්විස් යන පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ පුණ්‍යානු බලයෙන් සාර්ථක කරගෙන අපල කරදර බාධක දුරු කර ගැනීමේ අභිලාෂය පෙරදරි කරගෙන තමයි අද දවසේදී පින්වත් ඔබ සියලුම දෙනාම මේ දේශනේ බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ සත්වයාගේ අවබෝධය පිණිස. බුද්ධ වචනයක් තියෙනවා, බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. අවබෝධයට පත්විච්ච ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ අයගේ අවබෝධය පිණිස ධර්මයේ දේශනා කරනවා. පින්වතුනි, අපි තේරුම් ගන්නට ඕනේ කාරණාවක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සත්‍යයට දේශනා කරපු හේතුවක් තියෙනවා. දැන් අපි දන්නවා නිතරම අපි දුකෙන් ඉන්න පිරිසක්, කනගාටුවෙන් ඉන්න පිරිසක් නේ. මේ දුක, කනගාටුව, පසුතැවීම, ශෝක කිරීම, කම්පා කිරීම යටපත් කර ගැනීම සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා අපි අද බලාපොරොත්තු වෙන්නේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව මුල් කර ගනිමින් ඔබගේ ජීවිතය සුවපත් කරගන්න අවශ්‍ය ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කිරීමට. පින්වත්නි, මේ සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ අවිජහිත දේශනාවක්. අවිජහිත දේශනාවක් කියලා කියන්නේ සියලු බුදුවරු දේශනා කරන සූත්‍රයක්. සෑම බුදු කෙනෙක්ම උන්වහන්සේගේ දේශනාවට අන්තර්ගත කරගන්න සූත්‍රයක් තමයි සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයට අමතරව සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුක්ත කියලා වෙනම කොටසක් තියෙනවා. ඊළඟට මජ්ක්‍ධිම නිකායෙත් තියෙනවා. කුද්දක නිකායටත් සතිපට්ඨාන කොටසක් අයිති වෙලා තියෙනවා. මේ විදිහට ත්‍රිපිටක ධර්මයේ තුල බොහෝ ස්ථානවල මේ සතිපට්ඨාන දේශනය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, අපි එක දෙයක් තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ විශේෂ හේතුවක් ඇතුව. දැන් අපි දන්නවා මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු තැන කොහෙද කියලා. ඒ තමයි කුරු රට කම්මාස්ස ධම්ම කියන නියම් ග්‍රාමේ. පින්වතුනි, අතීතයේ ජම්බුද්දීපේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදලා තිබ්බා. පූර්ව වීදේහ, අපරගෝයාන, උතුරු කුරු දෙවයින, ජම්බුද්දීප කියලා. ඒ කාලේ රජ කරේ මහා මන්දහතු කියන රජතුමා. එතකොට ඔය මහා මන්දහතු කියන රජතුමා දැන් පූර්ව වීදේහ කියන කොටසෙන් ආපු පිරිස ජම්බුද්දීපේට ආවා. ජම්බුද්දීපේ වෙනම කොටසක් විදිහට තිබුණේ. ඒ අයට වේදේහ රට කියලා වෙනම කොටසක් වෙන් කරලා දුන්නා. අපරගෝයානෙන් ආපු පිරිසට අපරන්ත දේශය කියලා වෙනම කොටසක් දුන්නා. උතුරු කුරු දිවයිනෙන් ආපු පිරිසට කුරු රට කියලා වෙනම කොටසක් වෙන් කරලා දුන්නා. එතකොට කුරු රට තියෙන්නේ වර්තමානයේ නවදිල්ලියේ. දැන් අපි ඉන්දියාවට ගියාම නවදිල්ලියේ අදටත්
භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු තැන පුරාවිද්‍යා අංශ වලින් වෙනම වෙන් කරලා තියෙනවා. සංරක්ෂණය කරලා තියෙනවා. එතකොට වර්තමානයේ කුරු රට අයිති වෙන්නේ නවදිල්ලියට. මේ කුරු රට වැසියෝ හරිම බුද්ධිමත්. බුදුරජාණන් වහන්සේ හොඳට මතක තියාගන්න යම් බණ පදයක් දේශනා කරනවා නම් ඒ බණ පදේ දේශනා කරන්නේ බුද්ධිමත් අය බලලා. ඒ කියන්නේ මේ බණ එයාට අවබෝධ කරගන්න පුළුවන්ද කියලා බලලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. මෙතනදී කියන්නේ බුද්ධිමත් නැති අයට දේශනා කරන්න හැයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධය පිළිබඳව බලලා තමයි ඒ ධර්මයේ දේශනා කරන්නට යෙදෙන්නේ. එතකොට මේ කුරු රට කම්මාස්ස ධම්ම කියලා නියම් ග්‍රාමයක් තියෙනවා. ඒ කියන්නේ ඔය සියලුම ගම් වලට පොදු වෙච්ච නියම් ග්‍රාමයක් තමයි කම්මාස්ස ධම්ම කියලා කියන්නේ. මේ කම්මාස්ස ධම්ම කියන ගම හැදිලා තියෙන්නේ ඒ ගමේ හිටියා බොහෝම දරුණු ඡණ්ඩ පරුස රජ කෙනෙක්. ඒ තමයි පෝරිසාදය කියලා කියන්නේ. එතකොට දැන් ඔය එයා මහා දරුණු නරක නපුරු නිසා එතුමාට වැටුණ නමක් පෝරිසාද කියලා. දැන් ඔය අපේ ගෙවල් වලත් වැරදි වැඩ කරන දරුවෝ දඟලන දරුවෝ ඉන්නව නේද? ඒ වැරදි වැඩ දඟලන දරුවන්ට අපි කියනවා ආපෝ මේ පෝරිසාදය කියලා. ඒ වගේ නරක නපුරු රජ කෙනෙක් හිටියා. ඉතින් එයාට නම වැටුණා පෝරිසාදය කියලා. එයාගේ කකුලේ කිහිරි උලක් ඇනුණා. වනයක් හැදුනා. ඒ කිහිරි උල හැදිච්ච තැනට කියනවා වනයේට ලප කැලලට කියනවා කම්මාස්ස කියලා. එතකොට අපේ බෝසතාණන් වහන්සේ ඒ කිහිරි උල හැදිච්ච පෝරිසාදයට කිව්ව කම්මාස්ස කියලා. ඒ කම්මාස්ස නැමැති පුද්ගලයා দমনය කරපු ගමට කියනවා කම්මාස්ස ධම්ම කියලා. එහෙම තමයි මේ කම්මාස්ස ධම්ම කියන නියම් ග්‍රාමේ හැදිලා තියෙන්නේ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනා මේ ගමේ ජීවත් වෙන බොහෝ අය මේ සතිපට්ඨාන සූත්‍රයේ පුරුදු කරේ බොහොම කැමැත්තෙන්. දැන් කොහොමද කියලා කියනවනේ කවුරු හරි කඩේට යනකොට පාරට යනකොට එක එක්කෙනා සම්මුඛ වෙනවා. සම්මුඛ වෙලා අහනවා නැගණිය කොහෙද යන්නේ? අපි මේ යන්නේ සතිපට්ඨානෙන් යන්නේ. සිහි කල්පනාවෙන් යන්නේ. කියලා මේ විදිහට උත්තර දෙනවා. ඉතින් ඔය කොහොමද කියලා කියනවා නම් දවසක් පුංචි කුරුළු පැටියෙක් හිටියා. මේ ගිරා පැටියෙක්, ගිරා පෝතකෙක්. ඉතින් මේ ගිරා පෝතකයාත් ඔය සතිපට්ඨානෙ නිතරම භාවනාවක් විදිහට වඩන්න පුරුදු වෙලා තිබුණා. දවසක් මේ ගිරා පෝතකයා මෙහෙණින් වහන්සේලා ඉන්න ආරාමයකට ආවා. ආවට පස්සේ මෙහෙණින් වහන්සේලා නිතරම සතිපට්ඨාන භාවනාව වඩමින් ඉන්න නිසා ඒ අයට ඒ සතිපට්ඨාන භාවනාවට අවශ්‍ය උපදෙස් ලබා ගන්න අතරතුරේදී මේ ගිරා පැටියටත් මේක පුරුදු වුණා. මේ ගිරා පැටියා නිතරම අට්ටි කියන පුරුදු වුණා. අට්ටි කියලා කියන්නේ අට්ටික සංඥාවනේ. දවසක් මේ ගිරා පැටියා උකුස්සෙක විසින් දැහැගෙන ගියා. දැහැගෙන යන වෙලාවේදී අර මෙහෙණින් වහන්සේලා කිව්වා ඒ ගිරා පැටියාගේ නම තමයි බුද්ධ රක්කිත. බුද්ධ රක්කිතය සතිපට්ඨානෙ වඩන්න කිව්වා. ඉතින් සිහියෙන් යුක්තව සතිපට්ඨානෙ වඩලා එතනම මරණයටපත් වෙලා ලංකාවේ මිනිස්සෙක් වෙලා ඉපදුණා. තිස්ස නමින්. තිස්ස කියලා පැවිදි වුණා ලංකාවේ. මහා තිස්ස හාමුදුරුවෝ. ඉතින් ඒ තරම් ආනිසංස ජනක දෙයක් තමයි මේ සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අන්තර්ගත කරලා තියෙන කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේකේ ප්‍රධාන ආනිසංස කීපයක් තියෙනවා. ආනිසංස තියෙනවා ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ පටන් ගන්නේ ආනිසංස ටික ඉස්සෙල්ලා කියනවා. දැන් අපි කියන්නේ බෙනිෆිට් කියලා. දැන් අපි කඩේකට ගිහිල්ලා මොන හරි බඩුවක් මුට්ටුවක් ගන්නකොට අපි බලනවා මේකේ තියෙන මේකේ ප්‍රතිලාභ මොනවද? මේ කෑම කෑවට පස්සේ මේකෙන් අපි කියනවා කොලෙස්ටරෝල් තෙල් අඩු වෙනවා. ඔය විදිහට මේ අපිට ඒ තියෙන යහපත් දේවල් මොනවද කියලා අපි බලනවා. ප්‍රතිලාභ මොනවද කියලා බලන්නේ. ඒ වගේ මේ බෙනිෆිට්, ඒ කියන්නේ ප්‍රතිලාභ ටිකක් තමයි මුලින්ම තියෙන්නේ. මොනවද ප්‍රතිලාභ? සත්තානං විසුද්ධිය පළවෙනි එක. දැන් සත්තානං විසුද්ධිය කියලා කියන්නේ මේ සත්‍යයේ පිරිසිදු භාවයෙන් දැන් අත් දෙක හොදනවා, මූණ හොදනවා, නානවා. ඒවනේ මේ පිරිසිදුකම කියලා. හිත පිරිසිදු වෙන්න ඕන.
මතක තියාගන්න මිනිස්සුන්ගේ පිරිසිදු වෙන්න ඕනේ හිත. දැන් අපි මේ වසංගතයෙන් අත මිදෙන්න අත හේදුවට අත නෙමේ වැඩිපුර හොදන්න ඕනේ. හිතයි හොද ගන්න ඕනේ. හිතේ ද්වේෂය, ඊර්ෂ්‍යාව, කපටිකම, මාන්නය කියන එක තියෙනවා නම් ඒ මිනිස්යාට කවදාවත් වෛරස් එකකින් ගොඩ එන්න බෑ. ඒ නිසා හිතත් පිරිසිදු කරගෙන අතත් පිරිසිදු කරගන්න ඕන. දෙකම පිරිසිදු කරගන්න ඕන. දැන් අපි දන්නවා අද රටේ ලෝකේ හැමතැනම ඇහැට පේන්නේ නැති වෛරස් එකක් ව්‍යාප්ත වෙලා බොහොම ධනවතුන්, උගතුන්, බුද්ධිමුතුන්, බලවතුන් කිසි ප්‍රශ්නයක් නැහැ මහ පොළොවට පස් කරලා දානවා. මේ ඇහැට පේන්නේ නැති අංශුවකටත් අඩු මේ වෛරස් එකක් නිසා. එතකොට ඇයි මිනිස්සුන්ට එහෙම වෙන්නේ? එහෙම වෙන්න ප්‍රධාන හේතුව සත්තානං විසුද්ධිය. පිරිසිදු භාවය නැහැ. හිතේ පිරිසිදු භාවය නැති වුණා. ඔන්න සතිපට්ඨාන සූත්‍රයේ අදට වැදගත් වෙන විදිහ බලන්න. දැන් හිත පිරිසිදු කෙනා කියලා කියන්නේ එයා ළඟ වංචනික දේවල් නැහැ. කපටිකම් නැහැ. රැවටීම් නැහැ. මවාපෑම් නැහැ. නේද? දැන් අපි අපේ ජීවිතේ ඔය අපිරිසිදු භාවය කියන එක කොහොමද කියලා කියනවා නම් වංචාවක් කරපු කෙනෙක් ගන්නකො. කවුරු හරි කෙනෙක් ජීවිතේ මොනම හරි දෙයක් වංචා කරලා තියෙනවා. ඒ වංචා කරපු කෙනාට ඒ අහසේ හිටියත් පොළවේ හිටියත් මොන තැන හිටියත් ඒ වංචාව Tamange පැත්තටම එනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම බලා ගන්න ඕන හිත කියන එක පිරිසුදු. සත්තානං විසුද්ධියා කියලා කිව්වේ ඒකට. ඊළඟට සෝඛං සමතික්කමාය පරිද්දවානං සමතික්කමාය. ඔතන කාරණා දෙකක් තියෙනවා. ශෝකය කියලා කියන්නේ එකක්, පරිද්දව කියලා කියන්නේ එකක්. දැන් හිතන්න කෙනෙක් මැරුණට පස්සේ තැනක වාඩිලා නිහඬව කඳුලක් සැලුවට කමක් නැහැ. පරිදේවය කියලා කියන්නේ වැළපෙන එකනේ. පපුවට ගහ ගන්නවා, ජනේල් වලට ගහ ගන්නවා, දත් මිටි කනවා, සමහරු ඔළුවට මෙහෙම අත් දෙක අරගෙන ඔළුවට ගහගෙන යනවා. කවුරු හරි මැරුණා කියලා ආරංචි වුණාම. දැන් බලන්න හොඳට හිතලා. ආන්න බලන්න ශෝකය කියලා කියන්නේ එතකොට සාමාන්‍ය වැළපීම. ශෝකයක් ඇති වෙන්න පුළුවන්. අච්චර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේටත් භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ඇහැට කඳුලක් ආවා. ඇහැට කඳුළු බිඳුවක් ආවා. ඒ නිසා අඬන එක නෙමෙයි මෙතන තියෙන්නේ, වැළපෙන එක. වැළපෙනවා කියන එක අපිට ගැළපෙන දෙයක් නෙමෙයි. දැන් අපි අද දන්නවා ඉස්සර කාලේ කෙනෙක් මැරුණට පස්සේ මහා විශාලට ඉහළින් දේවල් කරා. අද එහෙම එකක් නැහැ. ඒ නිසා මේ ශෝක පරිදේවය කියන එක ඔන්න යටපත් කරගන්න පුළුවන්. දැන් ප්‍රධානම දේනේ අපිට අවශ්‍ය කරන්නේ ශෝකය සහ පරිදේවය කියන එක. ශෝක පරිද්දවාන සමතික්කමයි. ඊළඟට ඔන්න කාරණාවක් තියෙනවා දුක්ඛං අත්ථංගමාය. දෝමනස්සානං අත්ථංගමාය. ප්‍රධානම දේ තමයි අපිට තියෙන දෝමනස්ස කියලා කියන්නේ. මං හරි දුම්නසකින් ඉන්නේ. එතකොට හිතේ තියෙන ප්‍රශ්න මේවා. දැන් අද ගොඩාක් අරගෙන බලන්න. ගොඩාක් අය බාහිරින් බොහොම ලස්සනට නාලා ඇඳලා ගෙවල් හදලා ලොකු ආහන අරන් ඉන්නවා. හිතවල සතුටක් නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රගුණ කරන්න, භාවිත කරන්න, බහුලීගත කරන්න කියලා. මේවා බුද්ධ වචන කවුරු හරි කෙනෙක් භාවිත කරෝතින්, බහුලීගත කරෝතින් ඒකාන්තයෙන් මේ දහම් පදයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා කායික දුක, මානසික දුක යටපත් කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න යෙදුනේ. ඊළඟට ඥායස්ස අධිගමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම සඳහා ප්‍රධාන කාරණයක් තමයි අපේ ජීවිතයට අවශ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට පැමිණීම සඳහා යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවද ඔහුට කායික ප්‍රශ්න නැහැ, මානසික ප්‍රශ්න නැහැ. ඊළඟට අවසාන ප්‍රතිඵලයේ නිබ්බානස්ස සච්ච කිරියයි. අපි හැමදේම කරන්නේ නිවන් දකින්න. එතකොට ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථයත් අපිට ලැබෙනවා ඒ උතුම් නිවන කරා ගමන් කිරීම. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු ඒ මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. එකක් තමයි මේ ලෞකික ජීවිතේ ලැබෙන පහසුකම් ටික ඉස්සෙල්ලා කියනවා. නැත්තම් ගොඩාක් අය මේක අහන්න කැමති නැහැනේ. අවසානයේට තමයි
නිබ්බාන සච්ච කිරියායි කිව්ව නිවන දකින්නත් පුළුවන්. නිවන කියන තැනට එන්නත් පුළුවන් කියලා කිව්වා. එතකොට අපි බලමු භාග්‍යතුන් වහන්සේගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනාව තුලින් අපේ ජීවිතවලට වගේ අතීතයේදී ස්වාමින් වහන්සේලා දෙවිවරු ශක්‍ර දේවේන්ද්‍රයා පවා සතිපට්ඨාන සූත්‍රය අහලා මේ දුක් දුම්නස් නැති කරගෙන තියෙනවා. ඔය එක ස්වාමින් වහන්සේ කෙනෙක් එයාගේ නම තිස්ස. ඉතින් එයා තිස්ස කියන සිටුවරයා ඉන්න කාලේ තමන්ගේ වස්තු ඔක්කොම මල්ලිට දුන්නා. මල්ලිගේ නම චූලතිස්ස. මල්ලිට දීලා පැවිදි වුණා. ඉතින් පැවිදි වෙලා කාලයක් යනකොට මල්ලිගේ බිරිඳට හිතුණා අයියා නැවත උපැවිදි වුණොත් සිවුර අතහැරලා આવොත් මේ වස්තුව දෙකට බෙදන්න වෙනවා. අර අයියා මහාතිස්ස හාමුදුරුව සියලු වස්තුව දීලා අච්චර කොච්චර දුන්නත් අර මල්ලිගේ බිරිඳ සතුටු වුණේ නැහැ. ඉතින් පින්වතුනි මේ මල්ලිගේ බිරිඳ උපක්‍රමයක් යෙදුවා. මොකක්ද ඒ උපක්‍රමය? සොරු 500කට කිව්වා අහවල් ස්ථානයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඝාතනය කරන්න කියලා. ඉතින් දැන් මේ මුදලකුත් අරගෙන දැන් මේ සොරු 500 ගියා අර ස්වාමීන් වහන්සේගේ අසපුව ළඟට. අසපුව ළඟට යනකොට උන්වහන්සේ ඇයි මේ ඔබ වහන්සේ ඝාතනය කරන්න ආවේ? ඇයි හේතුව? ඔබ වහන්සේ නිසා ඔබ වහන්සේගේ මල්ලිට බිරිඳට හානියක් වෙන්න පුළුවන්. වස්තුව බෙදෙන්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා අද මට ජීවිතේ දෙන්න. හෙට දවසේ ඔබලා කැමති දෙයක් කරගන්න කියලා අර ඇපයක් විදිහට එක ඇටයක් කඩලා ඒගොල්ලන්ට දුන්න සාක්ෂියක් විදිහට මේක දැන් තියාගන්න කියලා. ඊට පස්සේ හොරු ටික අර උන්වහන්සේ වැඩ හිටපු ආවාසේ වට කරලා හිටියා. ඉතින් ඊට පස්සේදී උන්වහන්සේ රෑ එළි වෙනකම් වේදනානුපස්සනාව වඩන්න. වේදනානුපස්සනාව කියලා කියන්නේ දැන් අපි හිතන්නකො ශරීරයේ යම්කිසි වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව ගැන මෙනෙහි කරනවා. වේදනාව ඇතිවීම සංසිඳීම. ඇතිවීම සංසිඳීම. ඊළඟට ඒක පිළිබඳ මානසිකාරය කරනවා. මේ පංචස්කන්ධයන්. මේවා පඨවි ආපෝ තේජෝ වායුවෙන් හැදිච්ච දෙයක්. මේ දිරණ ස්වභාවයෙන් යුක්තයි. මේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා එහි තියෙන අස්තිර භාවය පිළිබඳව මෙනෙහි කරලා කරමින් වේදනානුපස්සනාව කරනවා. එතකොට බලන්න පින්වතුනි ඒ ස්වාමින් වහන්සේ වේදනාව යට කරගෙන අලුයම් වේලේදී සියලු ක්ලේශ ධර්මයන් යටපත් කරලා අරහත් භාවයටපත් වුණා. දැන් බලන්න මේ සතිපට්ඨාන සූත්‍රයේ නේද කායික වශයෙන් ඇතිවෙච්ච වේදනාව යටපත් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා එක ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියා පීති මල්ල කියලා. උන්වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආපු මල්ලව පොරශූරයෙක් පැවිදි වෙන්න ඉස්සෙල්ලා. ලංකාවේ තරඟයක් දිනලා යනකොට එතුමාට ඇහුණ පන්සලක බණක්. න තුම්හාකං කියන වග්ගයෙන් බණක් ඇහුණා. බණහල මෙයා දෙපාරක් හිතුවේ නෑ ඉන්දියාවට හැරෙක නතර කරලා පැවිදි වෙලා වනාන්තරේ භාවනා කරා. ඇවිද භාවනා කරා. යටිපතුල් තුවාල වෙනකම් භාවනා කරා. ඊට පස්සේ දනගග භාවනා කරා. දන පොල් කටු ලෙලි ගියා. මෙහෙම දනගග භාවනා කරනකොට වැද්දෙක් දැක්කා. මහා නරක නපුරු සතෙක් කියලා හිතලා උලක් අරගෙන අතෑරලා විද්දා. අතෑරලා ඒ උහු ඉන්න පැත්තට වීසි කරා. ඒ උල අර පීතිමල්ල හාමුදුරගේ ශරීරයේ හරහා ගියා. බිම් වැටුණා. වැද්ද ඇවිල්ලා බලනකොට මහා කනගාටුදායක දෙයක් ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කේ නෑ. කිව්වා දැන් ශෝක කළා වැඩක් නෑ. දැන් කම්පා කළා වැඩක් නෑ. මේ උල ගලවලා ශරීරයේ ඒ සිදුරු දෙකට තනකොළ වලින් ඇබ දෙකක් ගහන්න කියලා කිව්වා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ බිම වැටිලා ඉන්නේ. කිසිම වේදනාවක් නැහැ. වේදනානුපස්සනාව වැඩුවා. පින්වතුනි දැන් අපි හොඳටම දන්නවා අපි ලෙඩක් පිළිබඳව හිතනකොට ඒ ලෙඩේ යථාර්ථානුරූපීව හිතන්න ඕනේ. ඒ ලෙඩේ ස්වභාවය හිතන්න ඕනේ. මේක මිනිස්සෙකුට ඇති වෙන දෙයක්. මේක ශරීරයකට ඇතිවෙච්ච දෙයක්. මේ වේදනාව යම්සේ ඇති වුණාද ඇතිවිච්ච වේදනාව යම්සේ යටපත් වෙනවා කියලා වේදනාව පිළිබඳව අනුස්සතියක් කිරීමේ තුලින් ඇතිවෙන කායික වේදනාව යටපත් කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් මානසික වේදනාව බලන්න. ඔය එක දිව්‍ය රාජයෙක් හිටියා සුබ්‍රහ්ම කියලා. ඒ සුබ්‍රහ්ම කියන දිව්‍ය රාජා දිව්‍යාංගනාවන් 1000ක් සමග නන්දන උයනට ගියා. නන්දන උයනේ උයන් කෙලි කරමින් උයන් සිරින් නරඹමින් බොහොම සන්තෝෂෙන් ඉන්නකොට 500ක් දෙනා එක ගහකට නැග්ගා පළතුරු නෙලන්න. පළතුරු කඩන්න. බොහොම සුළු වේලාවකින් මේ 500 දෙනාම අතුරුදහන් වෙලා
අවීචී ගිහිල්ලා ඉපදුනා. දැන් එතකොට අර සුබ්‍රහ්මා කියන දිව්‍ය රාජයා ඉතුරු 500 දෙනා බැලුවා Tamanට මොකද වෙන්නේ කියලා. බලනකොට තේරුණා තමනුත් ඒ විදිහටම මරණයටපත් වෙලා අවීචී උපදින්න නියමිතයි. අවීචී මහා නරකාදී උපදින්න නියමිතයි. ඊට පස්සේදී ඒ සුබ්‍රහ්මා කියන දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ යම් තැනකට වැඩ සිටින්නේ එතෙන්ට 이르දියෙන් ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කිව්වා භාග්‍යතුන් වහන්සේ වෙන්න තියෙන දේවලුත් විච්ච දේවලුත් ගැන අපි බයෙන් ඉන්නේ. තැති ගැනීමකින් ඉන්නේ. ඒ නිසා අපිට ඒ තත්වයෙන් අත මිදීම සඳහා යම් දහමක් දේශනා කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නිතර බොජ්ජංග ධර්ම වැඩිම සතිපට්ඨානයෙන් යුක්තව සිටීම තුලින් ඉදිරියේදී අපාගත වීම නවත්ත ගන්නට පුළුවන් කමක් තියෙනවා කියලා කිව්වා. ඉතින් සුබ්‍රහ්මා කියන දිව්‍ය රාජයා ඒ කරුණ පිළිපැද්දා. ඒ අපාගත වීමෙන් විනිර්මුක්තව ඒ සුගතිගාමී භාවයට පත්වන්නට යෙදුණා. ඒ නිසා පින්වතුනි දැන් දිව්‍ය රාජයෙක් වුණත් හොඳට බලන්න ඒ සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රගුණ කිරීම තුලින් ඇතිවිච්ච දෝමනස්සයන් යටපත් කරගෙන තියෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඒකයි අපිට වැදගත් වෙන්නේ. බොහෝ අවස්ථාවන් වලදී බොහෝ කෙනා කායික වශයෙන් ඇතිවෙන දුක, මානසික වශයෙන් ඇතිවෙන දුක්, දුම්නස්, වේදනා, පීඩාකාරී දේවල් සියල්ලක්ම යටපත් කරගෙන තියෙනවා. ඉතින් පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන අතරතුරේදී අපිට පැහැදිලි කරා කොහොමද මේ සූත්‍ර දේශනාවට අන්තර්ගත වෙන්නේ? කොහොමද අපි මේ සූත්‍ර දේශනාවේ තියෙන කරුණු කාරණා ටික ජීවිතයට එකතු කරගන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එතකොට මෙතනදී මේ සූත්‍රය අපි ආරම්භ කරනකොට විශේෂ අවස්ථා කීපයක් තියෙනවා. දැන් මේ සූත්‍රයේ අන්තර්ගත භාවනාව ජීවිතයට ප්‍රායෝගිකව එකතු කර ගැනීමේදී තමන්ටම ප්‍රායෝගික විදිහට එකතු කර ගැනීමේදී මුලින්ම වැදගත් වෙන්නේ තමන් ඒ භාවනාව ආරම්භ කරන ස්ථානය. එතකොට එතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශූන්‍යාගාරගතෝවා. අරඤ්‍ය කියලා කියන්නේ දැන් බලන්න මේ යවට පරිසරය දිහා බොහොම සිත්කලු වනාන්තරයක් තියෙනවා. දැන් මේ වනාන්තරේ සතුන්ගේ ශබ්ද හැරෙන්න අනවශ්‍ය ශබ්ද මුකුත් නැහැ. සාමාන්‍ය මිනිස්සෙකුට ස්වභාව ධර්මයේ පරිසරයේ ඉන්නකොට සතෙකුගේ ශබ්දය කිසිම හානියක් වෙන්නේ නැහැ. බාධාවක් වෙන්නේ නැහැ. මිනිස්සෙකුගේ කටහඬක් තමයි ලොකු බාධාවක් වෙන්නේ. ඒ නිසා ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා අරඤ්‍යගතෝවා කියලා කියන්නේ මේ වගේ සිත් කළු වනාන්තරයකට පැමිණෙන්න කියලා කිව්වා. ඊළඟට රුක්ඛ මූලගතෝවා, රුක්ෂ මූල. ඒ කියන්නේ මොකක් හරි ගහක් මුල් කරගෙන ඒකත් සාමාන්‍යයෙන් වනාන්තරයකට අයිති තැනක්. නමුත් අපි වනාන්තරයක් නැත්නම් යම්කිසි ගහක් මුලකට යන්න කිව්වා. ඊළඟට ශූන්‍යාගාර. ජනතාවගෙන් හිස් වූ ගයක්. ඒ සාමාන්‍යයෙන් ජන ශූන්‍ය ගයක් කියලා කියන්නේ ජනතාවගෙන් තොරු ගයක්. මේ හැම තැනකදීම අපිට පැහැදිලි වෙන්නේ නිශ්ශබ්දතාවය අගය කරනවා. මේ භාවනාව වැඩිීමේදී ප්‍රධානම දේ තමයි නිශ්ශබ්දතාවය කියලා කියන්නේ. ඕනවටදී සද්ද බද්ද ඇහෙනවා නම් අපිට මානසික ඒකාග්‍රතාවය කියන එක වැඩි දියුණු කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා නිශ්ශබ්දතාවය තමයි ප්‍රධාන වෙන්නේ මේ භාවනාවේ. ඒ නිසා තමයි මේ ස්ථාන තුනට යන්න කිව්වේ. ඊළඟට ඉන්න ඕන විදිහ කියනවා භාග්‍යතුන් වහන්සේ. දැන් යන්න ඕනේ තැන කිව්වා. භාවනා කරනකොට ඉන්න ඕනේ ඉරියව්වක් තියෙනවනේ. දැන් අනිත් භාවනා වගේ එහෙ මෙහෙ උඩ බිම බල බල වටපිට බල බල ඇවිද එහෙම කරන්න බෑ. කිව්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. උජුං කායං පනිදාය කොන්ද කෙලින් අංශක 90ට කොන්ද කෙලින් තියාගන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන කෙලින් බලාගෙන ඉන්න ඕනේ මෙහෙම. දැන් මෙහෙම ඇදේට බලාගෙන නෙමෙයි මෙහෙම කෙලින් බලාගෙන ඉන්න ඕනේ. එතකොට ඍජු ශරීරයකින් යුක්තව තමයි මේ භාවනාව අපි ආරම්භ කරන්නට යෙදෙන්නේ. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊට පස්සේ ඔන්න පියවර 4කින් මේ භාවනාව අපි ප්‍රගුණ කරන්න ඕන. මම මේ පියවර 4 මෙහෙම කියන්නම්.
පළවෙනි එක තමයි සෝ සතෝ අස්ස සති සතෝව පස්ස සති. දෙවෙනි එක තමයි දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඊළඟට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඊළඟට පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. ඔන්න පියවර 4. ආනාපාන සති භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට මේකේ මේ කර්මස්ථාන 21ක් තියෙනවා. ඒකෙන් ආනාපාන සති පබ්බය පිළිබඳව කතා කරන්නේ අපි. මේ භාවනාව ආරම්භ කිරීමේදී මෙන්න මේ පියවර 4 අපි මතක තියාගන්න ඕනේ. මතක තියාගත්තට මදි. ඒක හරියට දැනගන්න ඕනේ. දැන් ගොඩක් අය කියන්නේ ස්වාමින් වහන්සේ මට නම් ආනාපාන සතිය වඩන්න බෑ. හරි අමාරුයි. ඔළුව කැක්කුම හැදෙනවා, කර කැවිල්ල හැදෙනවා, නිදිමත හැදෙනවා. කොච්චර කරත් හිත එක වෙන්නේ. ඒක ඒ වැරදි විදිහට භාවනාව ආරම්භ කරපු නිසා. හොඳට මතක තියාගන්න පළවෙනි එක තමයි සෝ සතෝ අස්සසති සතෝ පස්සසති. මුකුත් කරන්න එපා. නිකං සිහියෙන් හුස්ම ගන්න එච්චරයි. නාසිකාග්‍රේ අපිට අරමුණු කරන්න පුළුවන් නාසයේ කෙළවර. ඒ නාසයේ කෙළවර දැවටෙන හුස්ම පිනක්. නාස් පුඩු වල දැවටෙන හුස්ම පිනක්. ඒක පිළිබඳ හිතන්න. අඟලක්වත් එළියට හිතන්න එපා. අඟලක්වත් ඇතුළට යෑම ගැන හිතන්නත් එපා හුස්ම රැල්ල. දැන් නහයේ ඉඳලා අඟලක් එළියට ගියන් පස්සේ අපිට දැන් හුස්ම පිට වුණාට පස්සේ මෙහෙම පිට වෙලා දිගට යනවා කියලා හිතන්න එපා. පිට වෙන තැන අඟලක් තරම් ප්‍රමාණයක් හිතා ගන්න. එච්චරයි කරන්න ඕනේ. හැබැයි මේක සතියෙන් කරන්න ඕනේ. දැන් ප්‍රධානම දේනේ සිහිය කියන එකනේ. දැන් අර එක කතාවක් තියෙනවා. එක රජ කෙනෙකුට ඕන වුණාලු තමන්ගේ දුවට සුදුසු ස්වාමියෙක් හොයලා දෙන්න. ඉතින් රජතුමා මොකද කරේ? ලොකු සුදුසුකම් 100ක් තියෙන ලැයිස්තුවක් හැදුවලු. හදලා ඇමතිවරුන්ට බෙදලා දුන්නලු මේ සුදුසුකම් 100ම තියෙන කෙනෙක් ඉන්නවා නම් එක්කන් එන්න හෙට විවාහ කරලා දෙන්නම් කිව්වලු. ඒ ගේන ඇමතිතුමාටත් ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා කිව්වා. ඉතින් අර කට්ටිය මොකද කරේ? ඇමතිවරු ඒ අත දීව මේ සුදුසුකම් තියන අය හොයන්න. ඇයි වස්තුව ලැබෙනවනේ. හෙව්ව නෑ 20යි 25යි 70යි 75යි. 100ම තියන අය නෑ. ඔන්න එක්කෙනෙකුට හම්බුණා 100න් 99ක් තියෙන කෙනෙක්. මෙයා ඉතින් හනිකර රජතුමා ළඟට ඇවිල්ලා කිව්වා රජතුමනි දැන් මේ කියන සුදුසුකම් 100න් 99ක්ම තියෙනවා. හැබැයි එකක් නෑ කිව්වා. ඉතින් රජතුමා කිව්වා දැන් මේ 99ම මෙතන කියන්න ගියොත් ගොඩක් වෙලා යනවනේ. මොකද්ද බලන්න ඔය නැති එක මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ රජතුමනි මේ කාරණා සියල්ල තියෙන පොඩ්ඩක් සිහි කල්පනා විතරයි නැත්තේ කියලා කිව්වා. රජතුමා කිව්වා අප්පොච්චු අනිත් 99ම නැතත් කමන්නේ සිහි කල්පනාව කියන එක තියෙන්න ඕන කියලා කිව්වා. දැන් නිකන් හිතලා බලන්න. එතකොට පැහැදිලි වෙනවා අපිට සිහිය තියෙන්න ඕනේ. මොන දේ නැතත්. ගොඩාක් තැන්වලදී ප්‍රශ්න ඇති වෙනවා. ගැටලු ඇති වෙන්නේ ප්‍රධාන හේතුව සිහිය නැහැ. දැන් හිතන්න ඔබ වාහනේ සිහි කල්පනාවෙන් එලවන්නේ නැතුව නේද? අපි සමහර අය මොකද කරන්නේ? වාහනේ මිරිස් කරල් එල්ලනවා, දෙහි ගෙඩි එල්ලනවා, 750 රුපියලේ කාසි එල්ලනවා. මේ අනතුරු වළක්ව ගන්න. පින්වතුනි දෙහි ගෙඩි මිරිස් කරල් එල්ලලා පුළුවන් ද අනතුරු වළක්ව ගන්න? එහෙනම් ඔය ජපානයේ වගේ රටක නේද? ඔය එයා බෑග් ඔක්කොම අයින් කරලා ඒ වලට දෙහි ගෙඩි මිරිස් කරලුයි දාන්න තිබ්බනේ. නේද? ඔබ හොඳට හිතලා බලන්න. අපේ මිනිස්සු මොකද කරන්නේ? ඒ මිනිස්සු හොඳට අර ආරක්ෂිත ක්‍රමවේදයන්ට හදලා එවන වාහනවල අපි දෙහි ගෙඩි මිරිස් කරල් එල්ලනවා. මම කියන්නේ ওই දෙහි ගෙඩියයි මිරිස් කරල් දෙකයි එලවන මිනිස්සයාගේ කරේ එල්ල ගත්තා නම් ටිකක් හරි සිහිය එනවා. දැන් නෝනා නම් වාහන එලවන්න මහත්තයාගේ දාන්න දෙහි ගෙඩි දෙකයි මිරිස් කරල් දෙකයි. ටිකක් හරි සිහිය එනවනේ. මේ කරේ දෙහි ගෙඩි දෙකක් තියෙනවා කියලා. වැදගත් වෙන්නේ සිහිය. බුදුහාමුදුරු දේශනා කරපු මේ සිහිය සතිය කියන එක. සතියෙන් යුක්තව ඔබ ඕනම දෙයක් කරනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සතිංච කවාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි සිහියෙන් කරන සියලු දේවල් වල ප්‍රතිඵල තියෙනවා. දැන් අද ප්‍රධානම දේ සිහිය. දැන් වෛරස් එකේ ඉන්නේ සිහිය නැති වුණාම. නිතරම මාස්ක් එක දාගෙන ඉන්න ඕනේ, අත හොදන්න ඕනේ, දුරස්ත භාවයේ තියාගන්න ඕනේ. දැන් බලන්න මේ සතිපට්ඨාන සූත්‍රය අදට වැදගත් වෙන්නේ නැද්ද කියලා. ඉස්සර මිනිස්සු කෑම කනකොට අත හේදුවා මතක නැහැ. කෑම කාලේ ඉවර වෙලා නම් අනිවාර්යෙන් අත හොදනවා. කෑම කන්න කලින් අත හොදන එක මතක නැහැ. කෑම කන ගමන් තමයි හිතන්නේ මං අත හේදුවද
නැද්ද හරියට මතක නැහැ. එහෙමයි. ඒ නිසා සතිය. දැන් ඔන්න කෙනෙක් ළඟට එනකොට සතියෙන් කතා කරන්න ඕනේ. නැත්තම් බලන්න දැන් පනාව දැන් ගොඩක් අයට මතක නැහැනේ. කුඩේ තියපු තැන මතක නැහැ. යතුරු තියපු තැන මතක නැහැ. කතුර තියපු තැන මතක නැහැ. පනාව ඔළුවේ ගහගෙන රට වටේ පනාව හොයනවා. පෑන සාක්කුවේ දාගෙන රට වටේ පෑන හොයනවා. යතුරු හොයනවා. නේද? සෙරප්පු දෙක ගලවපු තැන මතක නැහැ. දැන් අර සෙන් කතාවක් තියෙනවා. ඔන්න එක සෙන් භාවනා මධ්‍යස්ථානයක් තිබුණා. එතන ගෝලයෝ කීප දෙනෙක් හිටියා. ඉතින් එක ගෝලයෙක් මොකද කරේ මේ භාවනාව ඉගෙනගෙන එයා ගුරුවරයාගෙන් වෙන් වෙලා එයා වෙනම මධ්‍යස්ථානයක් පටන් ගත්තා. බොහොම ටික කාලෙකින් ගුරුවරයා අභිභවා ගියා. දැන් ගුරුවරයාට ශිෂ්‍යෝ 10යි නම් අරයට ශිෂ්‍යෝ 100ක් විතර ඉන්නවා. ගෝලයට. ඉතින් දැන් ගෝලයට හරි සතුටුයි. ඇයි ගුරුහාඳුරන්ට වැඩිය මට ඉන්නවා දැන් කට්ටිය. හිතුවා මම බොහොම දක්ෂයෙක් වෙන්න ඇති කියලා යන්න ඕනි ගුරුහාඳුරන්ට ගිහින් කියන්න ඕනි කියලා ගුරුහාඳුර හම්බෙන්න ආවා. ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මට ශිෂ්‍යයෝ දැන් 100ක් ඉන්නවා. ඔබ වහන්සේට කොහොමද? තාම 10යි නේද? ඔව් ආයුෂ්මතුන් කියලා අර ස්වාමින් වහන්සේගෙන් හෙව්වා ඔබ වහන්සේ මේ මධ්‍යස්ථානයට එනකොට ඔබගේ සෙරප්පු දෙක කුඩේට වම් පැත්තෙන්ද ගැලෙවි දකුණු පැත්තෙන්ද කියලා හෙව්වා. අර ශිෂ්‍යයා කිව්වා අනේ ස්වාමීනි එහෙමනම් එකක් අපිට මතක නැහැ කිව්වා. කිව්වා වහාම ඔය පටන් ගත්තු භාවනා මධ්‍යස්ථානේ වහලා දාලා ආපහු මෙතන ඇවිල්ලා භාවනා කරන්න කිව්වා. දැක්කනේ? ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි හිතුවට අපි 100න් වැඩ කරනවා කියලා සමහර වෙලාවල් වලට අපි තමයි 100න් වැඩ කරන්නේ නැතිම අය. ඉතින් පින්වතුනි ඔබ මේ දහම ඒ කාරණාව හොඳ ආකාරව තේරුම් ගන්නට උවමනා කරනවා. ඒ නිසා මේ සතිය කියන එක බොහෝ දුරට අපේ ජීවිතවලට අතිශයින් වැදගත්. ඒ නිසා මූලික වශයෙන් කරන්න ඕනේ 100න් හුස්ම ගන්න 100න් හුස්ම පිට කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඕන දෙවෙනි පියවර ගැන කියලා දෙන්නේ. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඔන්න දැනගන්න එක විතරයි කරන්න ඕනේ. ඉස්සෙල්ලා දැන් බලන වචනේ තේරුම් ගන්න පජානාති කියලා කියන්නේ දැනගන්න එක. තාම මහන්සි ගන්න එපා හුස්ම රැල්ලට සිත පිහිටවන්න. පජානාති කියන දැනගන්න. ඊට පස්සේ ඔන්න දැන් මම තුන්වෙනි පියවරත් ඒකත් එක්කම කියන්නම්. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. දැන් බලන්න අතන පජානාති අන්තිම වචනේ මෙතන සික්කති. අන්න සික්කති කියලා කියන්නේ පුරුදු කරන එක. දැන් ඔය තියෙන සික්කා පදං කියලා කියන්නේ පාණාති පාතා වේරමණී සික්කා. සික්කා කියලා කියන්නේ මොනවද? පුහුණු කරන්න ඕනේ මේක දැන්. දැන් ඔන්න දීර්ඝ හුස්ම රැල්ලක් ආවා, කෙටි හුස්ම රැල්ලක් ආවා කියලා ඔන්න දැන් දැනගත්තා අපි. ඒකත් ඒ පියවරත් අයින් කරා ඔන්න දැන්. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි මොකද්ද? සබ්බකාය. සබ්බකාය කියලා කියන්නේ මෙතන කාය කියන වචනේ තේරුම තමයි හුස්ම රැල්ල කියන එකට. දැන් අපි කියන්නේ ඔය මේ ශරීරයටත් කියනවනේ කය කියලා නේද? එතනදී සතිපට්ඨාන සූත්‍රයේදී කාය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ හුස්ම රැල්ලට. ඒ නිසා මේ වචන බොහොම වැදගත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ සූත්‍රවල නිවැරදි තැන්වල යොදපු ආකාරය පිළිබඳව බොහෝම වැදගත් වෙනවා. එතන කාය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න හුස්ම රැල්ල. සබ්බ කාය හුස්ම රැල්ල සම්පූර්ණ හුස්ම රැල්ල පිළිබඳවම සික්කති පුරුදු කරන්න ඕනේ. හොඳට පුරුදු කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පස්සම්භයං. දැන් ඔන්න ආශ්වාස පාශ්වාස වල කොටසක් තියෙනවා පස්සම්බනේ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට උදාහරණයක් උපමාවක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. දක්කෝ බමකාරෝවා බමකාරන්තේ වාසීවා දීඝං වා අංජන්තෝ දීඝං අංජාමිති පජානාති. දැන් දක්ෂ බමකාරයෙක් ඒ කියන්නේ ඔය ලී ඉරන්නෙක් අන්තේ වාසික තමන්ගේ ගෝලයා සමග දෙපැත්ත මිට සහිත කියතකින් ලීයක් ඉරනවා. දැන් ඔබ දැකලා ඇති දෙපැත්ත මිට සහිත කියතක් ඔය පැරණි ලී මඩුවල දර පලන තැන්වල තිබුණා. ඉස්සර පුංචි කාලේ අපේ නිවසෙත් තිබුණා දෙපැත්තේ මිට සහිත කියතක්. අපි ඒකෙන් දර ඉරලක් තියෙනවා. ඉරනකොට රිද්මයක් තියෙනවා. එක්කෙනෙක් එහාට අදිනවා මෙහාට අදිනවා. එහාට අදිනවා මෙහාට අදිනවා. ඒ රිද්මයක් තොටිල්ල වගේ තමයි යන්නේ ඕක දැන්. දෙපැත්ත මිට සහිත. ඒ වගේ දක්ඛෝ බමකාරෝවා මමකාරන්තේ වාසීවා. දක්ෂ ලී කපන්නෙක් ඒ ලී කපන කෙනාගේ අන්තේ වාසිකයා සමග ඒ කටයුත්ත කරන්නේ යම්සේද එසේම
මේ හුස්ම රැල්ල පිළිබඳව ඔන්න දැන් දීර්ඝ එකක්, දැන් කෙටි එකක්, දැන් දීර්ඝ එකක්, දැන් කෙටි එකක් පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට බලන්න මේ වෙනකම්ම තියෙන්නේ ආනාපාන සති සමතයක්. හොඳට මතක තියාගන්න ආනාපාන සති භාවනාව තුළ සමතයක් තියෙනවා විපස්සනාවක් තියෙනවා. දෙකම තියෙනවා. ආනාපාන සති සමතේ මේ දක්වා හිත සමත කියලා කියන්නේ දැන් ওই වචනයක් තියෙන සමතයකට පත් කරනවා කියලා කියන්නේ. දැන් ওই අපි අහලා තිනවා සමත මණ්ඩලය කියලා එකක් තියෙනවා. හැබැයි සමත මණ්ඩලය කියලා කිව්වට ඒක හැමදාම රණ්ඩු. වචනේ සමත මණ්ඩලය හැමදාම රණ්ඩු වෙනවා. සමතයකට පත් කරනවා කියලා කියන්නේ සංසිඳවනවට. ඒ සමතේ මේ දක්වාම හිතේ සමතයක්. මොනෝ සමතද? කෙලෙස් වල සමතයක්. දැන් මේ පියවර 4 අපිට පැය භාගයක් අපි කරනවා කියන්නකෝ. මේ පියවර 4 පැය භාගයක් කරනකොට කෙලෙස් එන්නේ නැහැ හිතට. කෙලෙස් වලට ඉඩක් නැහැ. අරමුණ තියෙන හුස්ම රැල්ල කෙරෙහි විතරයි. ඊට පස්සේ ඔන්න ආස්වාස ප්‍රාස්වාස පස්සම්බනේ සංසිඳීම වීම පිළිබඳව හිතලා එතනදී මේකෙහිම යොමු කරනවා මොකටද? විදර්ශනාවට. විදර්ශනාවට යොමු කරනවා. ඒ විදර්ශනාවට යොමු කරන්න ඉස්සෙල්ලා හුස්ම රැල්ල පිළිබඳව තව මෙනෙහි කිරීමක් තියෙනවා මෙන්න මේ විදියට. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධාව. දැන් බලන්න මම මේ කියලා දෙන්නේ ඉතා සරලව පියවරින් පියවර ඔබට මේ භාවනාව අල්ලගන්න පුළුවන් ජීවිතේට. පියවර 4 කියලා දුන්නා. ඊළඟට ඔන්න දැන් මේක විදර්ශනාවට වඩන්න ඉස්සර වෙලා කරන්න ඕනේ මොකද්ද? ඉති අජ්ජත්තං වා කායේ බහිද්ධා වා කායේ. අජ්ජත්ත කාය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මම කලින් කිව්වා කාය කියන්නේ හුස්ම රැල්ල, අජ්ජත්ත කාය කියලා කියන්නේ තමන්ගේ හුස්ම රැල්ලට. බහිද්ධා කායේ. බහිද්ධා කාය කියලා කියන්නේ මොකද්ද? අනිත් අයගේ හුස්ම රැල්ල පිළිබඳවත් එහෙම හිතන්න ඕනේ. දැන් බලන්න මේක ටික පුළුල් වෙනවා දැන්. අජ්ජත්ත කාය ගැන හිතුවා මුලින්ම අසතෝ අසසති සතෝ පස්ස සති දීගං වාසසන්තෝ දීගං අසසාමිති පජානාති රස්සං වා ඒ ටික හිතුවා. ඊළඟට සබ්බ කාය ගැන හිතුවා, පස්සම්බණය ගැන හිතුවා. ඒ පිළිබඳව හිතලා තමන්ගේ හුස්ම රැල්ල ගැන හිතලා මොකද කරන්නේ? යා අනිත් අයගේ හුස්ම රැල්ල ගැන ඔන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් බලන්න මේක වෙනත් කෙනෙකුගේ හුස්ම රැල්ල පුද්ගලයා නෙමෙයි අරමුණු කරන්නේ. වෙනත් පුද්ගලයෙකුගේ ශරීරෙත් හුස්ම රැල්ල මේ විදිහට වෙනවා කියලා හිතන්න. ඊට පස්සේ අජ්ජත්තකාය බහිද්ධාකාය. ඉති අජ්ජත්ත බහිද්ධාව. ඊට පස්සේ දෙක මාරු කරන්න ඕනේ ශනිකව. තමන්ගේ හුස්ම රැල්ල අනුන්ගේ හුස්ම රැල්ල. නේද? තමන්ගේ හුස්ම රැල්ල අනුන්ගේ හුස්ම. තමන්ගේ දීර්ඝ හුස්ම රැල්ල කොන්න අනුන්ගේ දීර්ඝ හුස්ම. ශනිකව මේ දෙක අතරතුර දෝලනයක් වෙන්න ඕනේ. ඒ ශනිකව යනවා හිත. මේ හැමදේම කරන්නේ මොකටද? නිකන් හිතන්න හිත එක අරමුණක තියාගන්න. ලෝකේ හඳට යන්නත් පුළුවන්. හිත එක තැනක තියාගන්නයි බැරි. මේ බඹයක් පවන මනුෂ්‍ය ශරීර කූඩුවනේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ කියන්නේ. ප්‍රශ්නේ ඉවරයි නේද මේ කූඩුව තුල හිත තිබ්බනම්. මේක නහයෙන් එළියට යනවා, කනෙන් එළියට යනවා, ඇස් වලින් එළියට යනවා. එළියට ගිහිල්ලා නිකන් ඉන්නේ ඕනුවට ඇති නැති වැඩකට ඇති ඔක්කොම කුණු කන්දල් ටික එකතු කරගෙන මේ ආපහු ඇතුළට එනවා. ඉතින් මනස දූෂණය වෙනවා. පුළුවන් නම් ඔබ මේ ආනාපාන සති භාවනාවෙන් කරන්න මේ මනස තමන් ළඟ තියාගන්න එක. මස්මින් යේව බෑ මමත්තේ කලෙබරේ ලෝකංච පඤ්ඤපේමි කිව්වනේ. මේ ශරීරය තමයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් ඔබ ඒක තේරුම් ගන්නට ඕනේ ඔබේ ජීවිතය තුලින් මේ ශරීරය තුල මේ සිත තියාගන්න පුළුවන් නම් ඒක ලොකු දියුණුවක්. ඒ නිසා අජ්ජත්ත කාය බහිද්ධා කාය පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න දැන් තමන්ගේ හිත එකඟ වෙලා තියෙනකොට ඔතනදී අපි හිත යොමු කරනවා විදර්ශනාවට. කොහොමද හිත විදර්ශනාවට යොමු කරන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායේ කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායේ කායස්මින් විහෙරති. ඔන්න දැන් හුස්ම රැල්ල සමුදය වය කියන එක තේරුම් ගන්න. ඇතිවීම නැතිවීම. දැන් එතනදී තමයි හොඳට මතක තියාගන්න සිත විදර්ශනාවට නැඹුරු වෙන තැන. ඔය සමුදය වය ධර්මය කියලා කියන්නේ. ඇතිවීම සහ නැතිවීම පිළිබඳව හිතන්නට
ගන්නවා. ඊළඟට ඇතිවීම නැතිවීම පිළිබඳව වේගෙන් හිතන්නට ගන්නවා. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ සිත විදර්ශනාවට යොමු වෙනවා. සිත විදර්ශනාවට යොමු වුණාට පස්සේ යාට සිතුවිල්ලක් එනවා. මොකද්ද? අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාධියති. ඕන් අවසානම ප්‍රතිඵලය මේ කියන්නේ. අත්තිකායෝතිවා. අත්තිකායෝතිවා කියලා කියන්නේ මේ හුස්ම රැල්ලක් තියෙනවා කියලා එයාට මෙනෙහි වෙනවා. කාය කියලා කියන්නේ හුස්ම රැල්ලට කිව්වනේ. ඒ හුස්ම රැල්ල තියෙන තැන අරමුණු වෙනවා. තැන තමයි නාසිකාග්‍රයට ඉහළින්. නාසිකාග්‍රයට ඉහළින් නිකන් හුස්ම රැල්ලක් තියෙනවා එහාට මෙහාට යනවා කියලා අපිට තේරෙන්න ගන්නවා. ඊළඟට 50 සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය ප්‍රඥාව පහළ වෙනවා. පතිස්සිති මත්තාය අනිස්සිතෝච විහෙරති. ඔන්න බොහොම වැදගත් තැනක් ආනාපාන සති භාවනාවේ. අනිස්සිතෝච විහෙරති කියලා කියන්නේ නිස්සය ධර්මයන්ගෙන් තොරව ජීවත් වෙන එක. දැන් ඔය අපි නිතරම කියන වචනයක් තියෙනවනේ නිසා කියන එකනේ. අම්මා නිසා, තාත්තා නිසා, අයියා නිසා, අක්කා නිසා, නංගි නිසා කියලා. ඔතන ඔය අනිස්සිතෝච විහෙරති කියලා කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා නංගි නිසා නෙමෙයි. තණ්හා දිට්ඨි මාන නිසා තමයි අපි අම්මාව තාත්තව ගෙවල් දොරවල් යාන වාහන මේ ඔක්කොම අල්ලන්නේ මේ තණ්හා මාන දිට්ඨි නිසානේ. එක්ක තණ්හාවක්, එක්ක මානයක්, එක්ක දෘෂ්ටියක්. දිට්ඨි කියලා කියන්නේ මෙතන හොඳට මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටිය. දැන් ওই ශරීරය පිළිබඳව ඇති වෙන දෘෂ්ටියනේ ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒක අයින් කරලා අපි ඇති කරගන්න ඕනයි කියනෝනේ මේ සම්මා දිට්ඨිය පිළිබඳව හැඟීමක්. දැන් අපි දන්නවා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ තමන්ගේ ශරීරය පිළිබඳව ඇති කරගෙන තියෙන වැරදි අවබෝධයන්. ඒ වැරදි අවබෝධයන් සියල්ලක්ම දුරු කරන්න පුළුවන් මේ සතිපට්ඨාන සූත්‍රය තුළින්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න අපි හුස්ම රැල්ල පිළිබඳව විතරක් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට එයාට ශරීරයක් අරමුණු වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ මොහොතේදී එයා මරණයටපත් වුණොත් එයාට රූපේ අරමුණු වෙන්නේ නැහැ. එයාගේ සිත අරූපී සිතිවිලි වලින් පිරලා. එයා හේමම යනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට. ඒ කියන්නේ ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥානා සංඥායතනේ කියලා බඹතල 4ක් තියෙනවා. දැන් ආනාපාන සති ධ්‍යාන වලින් එහෙම චුත වුණොත් මෙයා ගිහිල්ලා ඒ තැන්වල උපදිනවා. මොකද හේතුව ප්‍රධානම හේතුව තමයි මෙයා මනුෂ්‍ය ලෝකේ රූපය අරමුණු කරන්නේ නැහැ. එයාට රූපය දැනෙන්නේ නැහැ. මොකද එයාට තියෙන හුස්ම රැල්ලක් පිළිබඳව සිතක් විතර නිසා. ඒ නිසා ඔන්න දැන් දෘෂ්ටිය කියන එක මිත්‍යා දෘෂ්ටිය කියන එක අයින් කරගන්න. දැන් බුදුහාඳුරු මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේත සූත්‍රයේ දේශනා කරනෝනේ සත්ව උත්පත්තියක් පිළිබඳව. ඒ කියන්නේ සත්වයා කලලයෙන් හට අරගෙන එහෙම ක්‍රමක්‍රමයෙන් මෝරලා පටමන් කලලං හෝති අබ්බුදං ඊට පස්සේ පේශියක් බවට පත් වෙනවා. ඒක ඔන්න ඔය විදිහට තමයි මේ මස් ඇදලා ටික නිර්මාණය වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි මම කියන සංඥාව පහල කරගන්නවා. සත්ව පුද්ගල සංඥාව කියන එක පහල කරගන්න ඕනේ. මම කරනවා, මම යනවා කියලා. ඇත්තටම මේ වෙලාවේදී මේ භාවනාව වඩන කෙනාට මමෙක් නැති වෙනවා. මම කියලා කෙනෙක් නැහැ. දැන් ලෝකේ ඕන තරම් ප්‍රශ්න ඇති වෙන්නේ මම කියන වචනේ හින්දානේ. බුදුහාඳුරු කියනවා මමේව කත මඤ්ඤන්තු ගිහිපබ්බජිතා උභෝ මමේව අතිවසාසු කිච්චා කිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝ වඩති. මම විතරයි මට විතරයි කරන්න පුළුවන්. මාන්න නැතුව වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. මට තමයි මේවා ලැබෙන්නේ කියලා. ගෙවල් වලත් ප්‍රශ්න තියෙනවනේ. ආයතන වලත් ප්‍රශ්න තියෙනවනේ. මම තමයි කරන්නේ, මම තමයි කරේ, මන් නැත්තම් කරන්න බෑ කියලා එකක් ඔය හැමතැනම තියෙනවනේ. ප්‍රශ්න ඇති වෙන්නේ ඕක හින්දානේ. ඔන්න ඔය තියෙන සිතුවිලි ඔක්කොම මේ ආනාපාන සති භාවනාව තුලින් ආනාපාන සති භාවනාවේ යෙදීම තුලින් භාවිත කිරීම තුලින් බහුලීගත කිරීම තුලින් ඔබට මෙලවදී ලබාගත හැකි ප්‍රතිඵලයක් විදිහට අපිට අස්පනා පිටම මේක දැනගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ මේ භාවනාව ජීවිතයට සමීප කරගත යුතුම භාවනාවක් විශේෂයෙන්ම අද කාලේ හැටියට. ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා මිනිස්සෙකුට අවශ්‍යම දේ හොඳට හුස්ම ගන්න එකනේ. දැන් බලන්න මිනිස්සු හුස්ම ගන්න එක ගැන හිතුවේම නැහැ. අනිත් ඔක්කොම ගැන හිතුවා. සිහියෙන් කරමු නැති එකම දේ හුස්ම ගන්න එක.
නමුත් අද මිනිස්සුන්ට තේරෙනවා හුස්ම වල තියෙන වටිනකම. අද ගොඩාක් මිනිස්සු හුස්ම ගන්න බැරුව මැරෙන්නේ. ඒ නිසා අපි මේ දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ කාලෙදි මේ භාවනාව කරන්න පුළුවන්ද? දැන් ওই මූණට නහයට නිතරම දාගෙන ඉන්නවා නේද? ෆේස් මාස්ක් එකක් දාගෙන පුළුවන්ද මේක කරන්න කියලා සමහරවිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. උත්තරේ තමයි ඔබට එය බාධාවක් කරගන්නට ඕනේ නැහැ. බාහිර ලෝකේ අපි දන්නවා මේ පිරිසිදු කරගන්න ඕනේ හිත. මම එක වෙලාවකදී පැහැදිලි කරලා දුන්නා අතට වැඩිය හිතයි පිරිසිදු වෙන්න ඕනේ. අත් කොච්චර පිරිසිදු කරගත්තත් හිත අපිරිසිදු නම් ඔබට රෝග වැළඳෙනවාමයි. ඒ නිසා පින්වතුනි අපි හැම වෙලාවකදීම තමන්ගේ මේ සෞඛ්‍ය තත්ත්වයන් මේකට බාධාවක් කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒකට ඒ තමන්ගේ ආරක්ෂිත ස්ථාන ඒකනේ කිව්වේ මෙතන ජන ශූන්‍ය තැනකට යන්න කියලා කිව්වේ. දැන් 10 15 20 ඉන්න තැන්වල මේ භාවනාව කරන්න බෑ. දැන් හිතන්න මේ වගේ රමණීය සිත්කලු වනාන්තරයක ඔබ තනියම ඉන්නේ නම් ඔබට මාස්ක් එකක් භාවිතා කරන්න ඕනේ නැහැ. අපි මේවා පාවිච්චි කරන්න ඕනේ සමාජයට යනකොට, ලෝකෙට යනකොට. නේද? මිනිස්සු අතර වචන හුවමාරු වෙනකොට. දැන් බලන්න මේ වගේ හුදකලා වනාන්තරයක කොච්චර සිත පිරිසිදු කරගෙන අපිට ඉන්න පුළුවන්ද? සිත සකස් කරගන්න පුළුවන්ද? ඒ නිසා ඔබට ඔය ජීවිතේ දැන් ලොකු විවේකයක් ලැබිලා තියෙනවා. සමහර අයට ලෝකේ විවිධ රටවල ඉන්න අයට, ලංකාවේ ඉන්න අයට යම් විවේකයක් ලැබිලා තියෙනවා. පිඟුතුනි මේ ලැබිච්ච විවේකයේ පාවිච්චි කරන්ඩ ඔබ දවසට විනාඩි 10ක් තරම් කාලයක් මේ භාවනාව ප්‍රගුණ කරා. දැන් මම කලින් මේ පියවරෙන් පියවර ඔබට කියලා දුන්නා පියවර 4ක්. මේ 4 නිවැරදිව දැන් හිතන්න උදාහරණයක් විදිහට පළවෙනි මුල්ම පියවර ගන්න. සෝ සතෝ අස්ස සති කියන එක. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන එක ගන්න. ඒ දෙක ගත්තට පස්සේ ඒක විනාඩි 10ක් පමණ කාලයක් ප්‍රගුණ කරන්න. ඒකයි ගොඩාක් දුරට දැන් පළවෙනි දේ තමයි මේ ආනාපාන සති භාවනාව වඩනකොට ගොඩාක් අය කියනවා ස්වාමින් වහන්සේ මේ නලල රිදෙන්න ගන්නවා. ඇස් රිදෙන්න ගන්නවා. ඇයි ඒ? දැන් අපි මේ හුස්ම රැල්ල ගැන දැඩිව හිතනවා. එහෙම හිතන්න එපා. ඕනම දෙයක් ගැන එහෙමයි. ඕනවට වැඩි හිතන්න ගියොත් වෙහෙස වැඩි. ඒ නිසා සාමාන්‍ය විදිහට හිතන්න. මධ්‍යස්ථ විදිහට හුස්ම රැල්ල පිළිබඳව හිතන්න ඕනේ. මධ්‍යස්ථ විදිහට හුස්ම රැල්ල ගැන හිතුවට පස්සේදී අපිට ඒක බරක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසායි මේක පැහැදිලි කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න උදාහරණයක් විදිහට සන්තති කියන අමාත්‍යවරයා තමන්ගේ දොම්නසක්. දැන් සන්තති කියලා කියන්නේ පසල් දනව්වේ කැරැල්ලක් මැඩ පවත්වලා ආපු අමාත්‍යවරයෙක්නේ. එතුමා සන්තෝෂෙට ඒ කැරැල්ල මැඩ පවත්වපු සන්තෝෂෙට රජතුමා මොකද කරේ? රාජ්‍යශ්‍රීය භුක්ති විඳින්න කියලා කිව්වා. දවස් 7ක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක සන්තතිය ඇතු පිටින් යනවා, මත් වතුර බොනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා භික්ෂුන් වහන්සේලාට, මහණෙනි ඔය සන්තති හෙට හවස කළුවර වැටෙන්න ඉස්සෙල්ලා සියලු කෙලෙස් යටපත් කරලා අරහත් භාවයට පත් වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාට hina ගියා. ඔන්න බුදුහාඳුර වරද්දගත්තු තැන. සන්තතිය කොහොමද නිවන් දකින්නේ? මේ බීලා ඉන්නේ. මේ ඇතාකි පිටේ යන්නේ. මේ අන්තක්පුර ස්ත්‍රීන් පාවිච්චි කරන අමාත්‍යවරයෙක්. මේ මිනිසයා කොහොමද හෙට කළුවර වැටෙනකොට නිවන් දකින්නේ? ආනන්ද හාමුදුරු පිළිගත්තා. බුදුහාඳුරු යම් කිසි කර්මඵලයක් දේශනා කරොත් ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙනා මිසක් වෙනස් ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා ආනන්ද හාමුදුරු පමණක් පිළිගත්තා. ඊට පස්සේ මොකද වුනේ? සන්තතිගේ ඒ අමාත්‍යවරයාගේ රාජසභාවේ හිටපු ස්ත්‍රියක් නලගනක් හදිසියෙ මරණයටපත් වෙලා කැමැතිම කෙනෙක්. එදාම පහුවෙන්දා ඇතාගේ පිටින් බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟට එලා නමස්කාර කරලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි මට මේ වේදනාව දරා ගන්න බැහැ කියලා. භාගතුන් වහන්සේ සතර සතිපට්ඨාන සංයුත්ත ගාතාවක් සන්තතියද දේශනා කරා. ගාතාව අවසන් වෙනවත් එක්කම සන්තති සියලු කෙලෙස් නැසල රහත් භාවයට පත් වුණා. සාමාන්‍ය ක්‍රමයක් තියෙනවා ගිහිව කෙනෙක් රහත් වුණොත් එදාම පිරිනුවම් පාන්න ඕනේ. ඉන්න බෑ දවසක්වත්. යම්කිසි කෙනෙක් හේතුවකින් ගිහිව රහත් වෙලා පැවිදි වුණොත් එයාට ඉන්න පුළුවන්. දැන් ওই බද්දජී සිටුවරයා ගිහිව ඉඳලා රහත් උනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇහුවක් පැවිදි වෙන්න කැමතිද කියලා. ඊළඟට තාත්තගෙන් අහලා පැවිදි වුණා. පැවිදි වෙච්ච නිසා හිටිය කාලයක්. දැන් ওই බාහ්‍ය දාර්ශීරිය බලන්න. බාහ්‍ය දාර්ශීරියට සිවුරක් දාගන්න පිනක් නැහැ.
ඒ පිනක් නැති නිසා රහත් වුණා. එදිනම ගව දෙනක් ඇනලා මැරුණා. ඒ නිසා අපි එකක් තේරුම් ගන්නට ඕනේ මේ සත්වයාගේ ශෝක පරිදේව වැළපීම් දුක් දුම්නස් සමතික්කමාය යටපත් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය අපිට දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා මේ සූත්‍රයේ දැන් අපි කිව්වා කර්මස්ථාන 21ක් තියෙනවා. අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ 21කින් එක කර්මස්ථානයක් පිළිබඳව විතරයි කතා කරේ. ඒ පළවෙනි කර්මස්ථානෙත් පියවර 4ක් පිළිබඳව විතරයි කතා කරේ. මේකේ පියවර 8ක් තියෙනවා. අපි මූලික වශයෙන් මම කියලා දුන්නේ කර්මස්ථාන 21කින් ආනාපාන සති පබ්බේට අයිති පියවර 8න් 4ක් පිළිබඳව තමයි අද දවසේ මේ දේශනාවේදී ඔබට මා කියලා දෙන්නට යෙදුනේ. ඒ නිසා මේ දේශනේ අන්තර්ගත වෙලා තියෙන කාරණා ඔබ ආරම්භ කරන්න. ඔබට ලේසියෙන් එම කටයුත්ත කරන්න පුළුවන්. ඔබට ඕන තරම් විවේකයේ ලැබෙනවා, කාලය ලැබෙනවා. ඒ කාලය තුලින් ඒ විවේකය නිවැරදි පැත්තට යොමු කරන්න අපි අදිෂ්ඨාන කරගන්නට ඕමනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම කියන නියංග්‍රාමේ වැසි යන්ට මේ දේශනා කරපු සූත්‍රය තුලින් බොහෝ අය ප්‍රතිඵල ලබා ගත්තා. විශාල පිරිසක් මගඵල සෝහාන් ආදී තත්ත්වයන්ටපත් වුණා. විශාල පිරිසක් සතර අපායෙන් මිදුණා. ප්‍රඥාව නැති අය ප්‍රඥාව ඇති අය බවට පත් වුණා. අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ බවට පත් වුණා. ඒ නිසා විශාල පිරිසකට ධර්ම අවබෝධයේ පිණිසම මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව උපනිශ්‍රේ වුණා. මේක අවිජහිත දේශනාවක්. මෙතෙක් ලොව පහළ වෙච්ච සියලු බුදුවරු අතාරින්නේ නැතුව දේශනා කරන සූත්‍රයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. ඒ නිසා අද වර්තමාන ලෝක ජීවත් වෙන බොහෝ කෙනෙක් මේ සූත්‍රය තුලින් ප්‍රයෝජන අරගෙන ප්‍රතිඵල අරගෙන ඔබේ ජීවිතය සුවපත් කර ගන්නට සුගතිගාමී කර ගන්නට අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. ඒ වගේම අද දවසේ මේ උතුම් දේශනේ බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචි පුෂ්පාද සිල්වා මැතිණිය සහ මයිකල් ද සිල්වා මැතිතුමා. ඒ වගේම ධර්ම දානමේ පින්කමේ ප්‍රධාන අරමුණ මීට 3 මාසකට පෙර ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පදිංචිව සිට පරලොව සැපත් හේමා දිසානායක සොහොයුරියට පින් පැමිණවීමත්. ඒ වගේම එතුමිය ඒ බ්‍රිස්බේන් නුවර ගූඩ්නා පන්සලේ බොහෝ පුණ්‍ය කටයුතු වලට සම්බන්ධව විහෙර විහාර සාදවා සසුන්ට පූජා කර දැහැමි උදාර මාතාවක්. ඒ වගේම දෙපාර්ශ්වයේම පරලොව සැපත් මයිකල් ද සිල්වා මැතිතුමාගේ දෙමව්පියන් වන පරලොව සැපත් මැටිල්ඩා ද සිල්වා මෑණියන්, ඒ වගේම ඩොමිනික් ද සිල්වා පියාණන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම පුෂ්පාද සිල්වා මැතිණියගේ දෙමව්පියන් වන කුසුමාවතී වික්‍රමරත්න මෑණියන්, සුබසේන වික්‍රමරත්න පියාණන් සහ පරලොව සැපත් වැඩිමහල් සොහොයුරිය ස්වර්ණා ගුණතිලක මහත්මිය සහ ක්ලෝඩ් ගුණතිලක මහතාට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරනවා. එසේම සුජීවත් සිටින ඕස්ට්‍රේලියාවේ පදිංචි ලලිත් දිසානායක සහ මහින්ද වික්‍රමරත්න සොහොයුරන් ඇතුළු පවුලේ සැමටත්, ඒ වගේම දොස්තර කාංචනාද අල්විස් මහත්මිය සහ දොස්තර වරුණද අල්විස් මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අසංග දිසානායක මහිමද අල්විස් සහ රුවින්ද අල්විස් යන පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මේ දේශනාවේ බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා. මේ විදියට නම් සඳහන් කළ ඔබ සියලුම දෙනාට උතුම් ධර්ම අවබෝධයේ පිණිස මෙම බණපද පාරමිතා වේවා. සසර වසන තුරු නිවන් දකින්න තුරු අසත්පුරුෂ අධම අඥානයන්ගේ ඇසුරක් නොලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තම පුරුෂයන්ගේ ඇසුරක් ලැබේවා. අනාගතයේ පහළ වන මෛත්‍රී බෝසතාණන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේගේ මෛත්‍රී බෝධිය සඵල වේවා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක සම්‍යක් දෘෂ්ටික සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන දරතරාස්ත විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දෙවිවරු ඇතුළු සමන් දිව්‍ය රාජයා ප්‍රධාන සමස්ත දිව්‍ය මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සැදැහැවත් දායකත්වය ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචි පුෂ්පාද සිල්වා මැතිනිය සහ මයිකල් ද සිල්වා මැතිතුමා ධර්ම දානමය පින්කමේ ප්‍රධාන අරමුණ මීට 3 මාසකට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පදිංචිව සිට පරලොව සැපත් හේමා දිසානායක සොයුරියට පින් පැමිණවීම. එතුමිය බ්‍රිස්බේන් නුවර ගුඩ්නා පන්සලේ බොහෝ පුණ්‍ය කටයුතුවලට සම්බන්ධව වෙහෙර විහාර සාදවා සසුනට පූජා කළ දැහැමි උදාර මාතාවකි. දෙපාර්ශවයේම පරලොව සැපත් මයිකල් ද සිල්වා මැතිතුමාගේ දෙමව්පියන් වන මැටිල්ඩා ද සිල්වා මෑණියන්, ඩොමිනික් ද සිල්වා පියානන්ද, පුෂ්පාද සිල්වා මැතිනියගේ දෙමව්පියන් වන කුසුමාවති වික්‍රමරත්න මෑණියන්, සුබසේන වික්‍රමරත්න පියාණන් සහ පරලොව සැපත් වැඩිමහල් සොහොයුරිය ස්වර්ණා ගුණතිලක මහත්මිය සහ ක්ලෝඩ් ගුණතිලක මහතාට මේ ධර්ම දානමය පින්කම අනුමෝදන් වේවා. එසේම සුජීවත්ව සිටින ඔස්ට්‍රේලියාවේ පදිංචි ලලිත් දිසානායක සහ මහින්ද වික්‍රමරත්න සොහොයුරන් ඇතුළු පවුලේ සැමටත් දොස්තර කාංචනාද අල්විස් මහත්මිය සහ දොස්තර වරුණද අල්විස් මහතාටත් විශේෂයෙන්ම අසංග දිසානායක, මහිමද අල්විස් සහ රුවින්ද අල්විස් යන පුතණුවරුන්ගේ අධ්‍යාපන කටයුතු මේ පින්කම් බලයෙන් සාර්ථක වේවා. අපල කරදර බාධක දුරු වේවා. අවසාන වශයෙන් නම් සඳහන් කළ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. වියලී බියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස